නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සදහවත් පින්වත්නි, අපි ගිය සතියේ උහුම දීර්ඝ වශයෙන් සංස්කාර සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අද අපිට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ විඥානය සම්බන්ධයෙන්, දැනීම කියන කාරණාව සම්බන්ධයෙන්. මේ සඳහාත් ඔබ මුලින්ම කරුකුරුන්දේ ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනාවට සවන් දීලා බලමු. කොටසින් කොටස විග්‍රහ කරගෙන යමු. අපදී පංච උපාදානස්කන්ධේ සංචේතනා කියන වචනෙන් තීරුවේ බුදුරජාණන්. චේතනා කාය, චේතනා හයක් තියෙනවා. රූප සංචේතන, සද්ද සංචේතන. ඔන්න එතකොට සංචේතන ගැන යමක් කිව්වා. ඊළඟට හිතා ගන්න දැන් සංඛාර කියන එක අපි බලින්ම කියලා තියෙනවානේ, සකස් කිරීම. ඒක ගැනත් යමක් කියනවනම් දැන් අත් වශයෙන් ಭಾರತೀಯ ඉතිහාසයේ ඒව ශාස්ත්‍රීය සාහිත්‍යයේම දන්න අය දන්නවා. ඔය නළු නිලියන් වේදිකාවට එන්න කලින් කරන අංග සංස්කාර, අංගවල මූණ ලස්සන කරන එක එක විදිය. දැන් කාලේ ඉතින් ඔය ටෙලිනාට්‍ය බලන අයට අමුතුන් කියන්න දෙයක් නැහැනේ. මේ අඳුන ගන්නත් බෑ ඒ වේදිකාවට ආවම. ඒ අන්නේ කරන රැවටිලි ස්වභාවය, සංඛාර කියන වචනේ තියෙන ශ්‍රවටන ස්වභාවය, අවවටන ස්වභාවය, ඒ වගේම ව්‍යාජ ස්වභාවය. එතකොට ඒ සංස්කරණය කිරීම කියන එක ඕක නාට්‍ය ආශ්‍රයනුත් යදෙනවා. ඒ වගේම තවත් ඒ විදිහම රවට්ටන එකක් තමයි මේ පින්වතියන් විශේෂයෙන් දන්නවා ඇති. මේසෙට එන්න කලින් කරන සංස්කරණය කුස්සියේදී ආහාර පිළිවෙල ඒවටත් කියනවා පාළියේ දැන් සංඛතියෝ කියලා කියනවා. සංඛතියෝ සුසංඛතං භෝජනං කියලා කියන හොඳට සකස් කරපු භෝජනය කියලා කියන්නේ මේසෙට ආවම අඳුරගන්න මේ කොහෙන් ආපු එකක්ද කියලා. අන්න ඒ වගේ එතනත් රැවටිල්ල. ඒකට සංඛාරා කියන වචනේ ওই රැවටිලි ස්වරූපය තියෙනවා. ඉතින් ඒකෙන් එහෙම රවටන විදියට හදපු දේ කියන එකයි සංකත කියලා කියන්නේ. සකස් කරන ලද්ද. ඒක තවත් ඒකට එහෙම් පිටින්ම රැවටෙනවා සංකතේ. අபிසංකතං කියලා ඔය ආදී කියන්නේ එයින් සකස් කරන කියන අර්ථයෙන්. ඒකට ඊළඟට අபிසංස්කාර කියන වචනේ ඒක ටිකක් ගැඹුරු අර්ථයක් තියෙනවා එතන. අபிසංස්කාර කියන එක අපි තව විදිහකට තෝරන්න බලමු. ඇතැම් ඒත් අපි සූත්‍ර දේශනා ආශ්‍රයමයි මේ නිරුක්ති දෙන්නේ. ඇතැම් තැනක තියෙනවා ඔන්න පබ්බජ්ජාභි සංඛාරෝ කියලා කියන්නේ යම් කෙනෙකුට පැවිදි වෙන්න උත්සුක වීම. පැවිදි බවට උත්සුක. මට කොහොම හරි පැවිදි වෙන්න ඕන කියලා. අපි දැන් සිංහල ව්‍යවහාරය කියන්නේ තදියම කියලා. අන්න ඒත් වරදක් නෑ. පැවිදි වෙන්න තියෙන තදියම. අමුයෙන් කිව්වොත් පබ්බජ්ජාභි සංඛාරෝ. ඒක විතරක් නෙවෙයි ගමිකාභි සංඛාරෝ කියලා. තෝරන යමකට ගමනකට යන්නෙම මට නොගිය බෑ කියලා හිතුවොත් අන්න එකට ගමිකාභි සංඛාරෝ. මොකද ඒ තදියම තුල ඒ උත්සුක භාවය තුල ඉබේටම යවෙනවා. ඔන්න ඒක ඒ කිව්වේ සමාජයෙන්. ඔන්න නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා. පචේතන රතකාර වර්ගයේ පුදුම උපමාවක් යොදලා තියෙනවා. ඒකේ උපමාව ආශ්‍රයෙන් අපි මේ නිරුක්තිය ගත්තොත් මෙහෙම තියෙනවා. මේ පචේතන රජුණන්ගේ රියදුරා බොහොම දක්ෂ රියදුරා නෙවෙයි. රථ අපි කියමු වඩුවා. රිය වඩුවා. රිය වඩුවා රෝද දෙකක් හැදුවා. එක රෝදයක් මෙහෙම සඳහන් වෙනවා. රෝදයක් පෙරළුවා. රෝදයක් පෙරලනකොට ඒ රෝදයට කැවෙනවනේ යම් ජවයක් කැවෙනවනේ. ඊළඟට මෙහෙම සඳහන් වෙනවා. යාවත අபிසංඛාරස්ස ගති තාවත ධාවිත්වා චිංගුලායිත්වා පපති. ඒ රෝදය ඒ අபிසංස්කාරය තුලින් අபிසංස්කාරය කියන්නේ අර කියාපු රෝදයට කැවු ජවය යම් තාක් තිබුණාද ඒ ජවය ඇති තාක් රෝදය පෙරලිලා ගිහිල්ලා අන්තිමට කරකැවිලා සුරුඳු ගහිලා එතනම වැටුණා. අපට ඕන කරන්නේ මේ අபிසංකාර කියන වචනේ. කොහොන අන්න අபிසංස්කාර කියන එකේ තියෙන අර ජවය තදියම උත්සුක බව. ඉතින් මේ ඒකම තමයි ඔය කර්ම ගැන කියනකොට නිතරම වගේ අபிසංකාර කියන වචනේ යොදන්නේ. කාය සංඛාරං අபிසංකරෝති. වචී සංඛාරං අபிසංකරෝති. මනෝ සංඛාරං අபிසංකරෝති. ඔය කියන්නේ මොකද? අන්න එතෙන්දි තමයි විපාක කර්ම විපාක පක්ෂයට අහුවෙන්නේ. ඒක අර ප්‍රබල චේතනාව හරියට මේ දෙලා තියෙනවා. අර අපි කියවනේ හුස්ම ගත්ත පළියට පාව යන්නේ නැහැ කියලා. නමුත් මෙතෙන්දී නම්
ඒ වයින්ුත් මේ පින්නතුන්ට අපි කෙටියෙන් කිව්වොත් මේ පින්නතුන් කොටිකුත් අහලා තියෙනවා. පින් පව් ඒවා පිළිබඳව ධර්මයේ සඳහන් පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියලා අභිසංස්කාර තුන් වර්ගයක් තියෙනවා. පුඤ්ඤාභි සංඛාර කියලා කියන්නේ දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක ආදී උපතින් හේතු වෙන ඒ සංස්කාර තුලින්, ඒ සංස්කාර ශක්තිය තුලින් ඊළඟ භවයක් සකස් වෙනවා. හොඳ භවයක්. අපුඤ්ඤාභි සංඛාර තුන අපාය ආදී තැන්වල උපතිය ලබනවා. ඊළඟට ආනිඤ්ඤාභි සංඛාර කියන එක ගැඹුරු කාරණා. ඒක ධ්‍යාන සිතා සම්බන්ධ එකක්. ආනිඤ්ඤ කියලා කියන්නේ ඒකට ආනිඤ්ඤ කියන්නේ නොසෙල් වෙන බව. ඒකට නොසෙල් වෙන බවත් හිතලා බලන්න, නොසෙල් වෙන බව පවා ඒකත් ජවයක්. ඒකත් ජවයක් වෙන හැටි උපමාවකට කිව්වොත් දැන් මේ පින්නතුන් දන්නවා, ළමයි එහෙම දන්නවා බමර කරකවනවා. බමරයක් ගහන්නේ කොහොමද? අර නූල මේව කරලා ගහතලා ඇරියට ඒකේ ජවය තුල බමරිය කෙලින් හැබැයි කරකැවෙන. බමරිය කෙලින් කරකැවෙන. අන්න ඒ වගේ තමයි හිතා ගන්න ඔය අරූප ආදී අරූප ලෝකවල කල්ප ගණන් ඒ ධානය තුලින් ගහපු බමර තමයි ඒ කට්ටිය කල්ප ගණන් විඳින්නේ. හිතන්න කොයි තරම් භයානකද සංස්කාර කියලා. සංස්කාර වල භයානකත්වය ඒක පේනෝනේ. මේ නරක පවක් කරේ නෑ. නමුත් බ්‍රහ්ම ලෝකෙ ගිහිලා අන්තර බමරේ වගේ කරකැවි. ඒකට තමයි ආනිඤ්ඤාභි සංකාර. ඉතින් ඔන්නෝම සලකා ගන්න මේ හැම එකකින් පේන්නේ මේ සංස්කාර වල භයානකත්වය. අපි මේ වෙලාව හැටියට කිව්වොත් ඊළඟට ටිකක් කල්පනා කරලා බලන්න. මේ කිව්ව භයානකත්වය වගේම දුක් ස්වභාවය. මෙතනදී සඳහන් වුණා බබරයක් කරකොලා අතහරින්නේ යම්සේ දන්නේ වගේම විද්‍යාන ආදී පුරුදු කරලි ඉවර වෙලා කල්ප ගණනාවක් කෙනෙක්ට අපායේ ඉන්න සිද්ධ වෙනවට වඩා ඊටමත් අධිකතර කාලයක් බ්‍රහ්ම ලෝකවල ඉන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම වුණේ ඒකත් ඒකාන්තිම දුකක් කියලා. බ්‍රහ්ම ලෝකයක ඇත්ත වශයෙන්ම කිසිම විදිහේ දුක් ස්වභාවයක් නැහැ. අඩුම තරමේ එනකොට ආව ගැනීමක්, රණ්ඩු වීමක්වත් දකින්නත් නැහැ. දිව්‍ය ලෝකයටත් වඩා සැපයි. හැබැයි බුදුරජාණන්සේ දේශනා කරේ මහණෙනි මේ පැවැත්මේ තියෙන වෙහෙසකාරී බව, පීඩාව උඹලා මන් දන්න විදියට දන්නවනම් අසුරුසනක් ගහන කාලයක්වත් ඔගොල්ලෝ මේ පැවැත්ම තුළ ජීවත් වෙන්න ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියලා. අසුරුසනක් කියන්නේ ඇගිලි දෙකක් එකතු කරලා සද්දයක් දාන කාලයක්වත්. එක මොහොතක්වත් පැවැත්ම වර්ණනා කරන්න එපා කියලායි බුදුරජාණන්සේ දේශනා කරේ. හේතුව බ්‍රහ්ම ලෝකයක කිසිම දුකක් නොතිබ්බට අර හිතේ ප්‍රීතිමත් සැපවත් ගතියක් එක්ක ඒ හිත දැනෙන ගතිය මම කියලා අල්ලගෙන දිගට සමාධිමත් හිතකින් කල්ප ගානක් වාසය කරන එකේ බැලු බැල්මට කිසිම දුකක් නැහැ. හැබැයි එතන මමයි ලෝකයයි කියලා ගතු වෙහෙසකාරී බවක්, පවතින භවයේ තියෙන පීඩනයක් එතනක් තියෙනවා. ඒ කියන්නේ මේ කයක හිතක පැවැත්ම, කොටිම කිව්වොත් මේ දැනෙන බවක පැවැත්මම ඒකාන්තයෙන්ම දුකක් කියලා බුදුරජාණන් දේශනා කරේ. බ්‍රහ්ම ලෝකයක හෝ වේවා පැවැත්මක් කොතනද තියෙන්නේ? පැවැත්ම සමානයි වෙහෙස, පීඩා, වාතතිය, දුක. බුදුරජාණන්ගේ සමස්ත ඉගැන්වීම උනේ හැම පැවැත්මක්ම නැති කරලා දාන්න කියලා. සර්ව සම්පූර්ණ නිවිලා යන්න කියලා. අලුත් නැති, දැලිත් නැති විදිහට නැති වෙලා යන්න කියලා. නිවනේ අර්ථකථනයක් තමයි භව නිරෝධ නිබ්බාන. පැවැත්මේ නැවැත්ම නිවනයි කියලා. ඒකට හේතුවක් සහිතවයි බුදුරජාණන් වහන්සේ කාලේ බ්‍රහ්ම ලෝක යන එකත් දුකක් විදිහට අපිට පෙන්වලා දුන්නේ. පැවැත්ම කොතනද තියෙන්නේ? පැවැත්ම කියන්නේම පවතින හිතක දැනෙන ගතියක පැවැත්ම කියන්නේම අමුතුම දුකක්. සංස්කරණමය දුකක් තියෙනවා එතන. ඒක කිව්වේ ඒකවත් ප්‍රාර්ථනා කරන්න එපා. හික්මවත් නැති සමස්ත පැවැත්මම නැති වෙලා ගිය. නැවතිච්ච අනේ නිවන
ඒ නිවියාම හොයාගන්න. වෙන කිසිම තැනකින් නවතින්න එපා කියලා. වෙන කිසිම සමාධියකින් නවතින්න එපා කියලා. බ්‍රහ්ම ලෝකේ ලගින්න එපා කිව්වේ läගලි විරලා ආයේ මනුස්ස ලෝකයකට දිව්‍ය ලෝකයකට එන්න වෙයි කියලා හිතලා ඒක හින්දා විතරක් නෙමෙයි. බ්‍රහ්ම ලෝකයට යන්න එපා. බ්‍රහ්ම ලෝකයට යන්න අපි උත්සුක නොකරන්න හේතුව ඒක තුලත් ඒ පැවැත්ම තුලම තියෙනවා. කොහෙද පැවැත්ම තියෙන්නේ? එතන ආතතිය එතන. අනේ හේතුව හින්දා. තව ඉදිරියට අහමු. මුත්‍රාංශ ප්‍රකාශ කළා තියෙනවා. මෙහෙම ප්‍රකාශ කළා තියෙනවා ඇතම් තැන්වල දැන් jigaccha paramarog සංඛාර පරමා දුක්ඛ ඒතං යත්වා යථා භූතං නිබ්බාණං පරමං සුඛ. ඒකත් අපිට කලින් අවස්ථාවක දේශනාවකදී අපි පෙන්නලා තියෙනවා ඔය පහන් කනුවේ දෙසුමකදී. jigaccha paramarogා කියලා කියන්නේ මොකක්ද? jigaccha කුසගින්න jigaccha කියන්නේ කුසගින්න ලොකුම රෝගය කිව්වොත් වෛද්‍යවරු ඔකට විරුද්ධ වෙනවා. මෙතන පරම කියලා කිව්වේ දැන් කාලේ ලොකුම රෝගී කියලා කියන්නේ මේ මෑත තියෙන කාටත් පේන ඔය නොයෙකුත් විදිහේ දැන් කාලේ තියෙන ඔය විවිධාකාර රෝග. නමුත් ඒ ඔක්කොම රෝග සංසිඳුවට පස්සේ ඉතිරි වෙන අන්තිම කෙලවර තියෙන රෝගය තමයි කුසගින්න. ඉබේ කෙඳිරි ගෑවෙන් ලෙඩකි බඩගිනි කිව්වේ ඔකනේ. බඩගින්න වැඩිනවා ඉබේ කෙඳිරි ගෑවෙන ලෙඩක් නෑ වෙන. අන්න ඒක හිතා ගන්න jigaccha paramarog කිව්වේ ඒවල්. ඒ වගේම තමයි සංඛාර පරමා දුක්ඛ කියන්නේ. එතනත් ගැඹුරක් තියෙනවා. අපි මේ දුක් කියලා කෑ ගහන්නේ. මේ බාහිරව උඩින් තියෙන දුක ටිකට තමයි අපි මේ දුකයි කියලා කෑ ගහන්නේ. ඒක කොයිතරම් ගැඹුරුද කියන අන්න අර බමරේ කතාවෙන් හිතා ගන්න. සංඛාර පරමා දුක්ඛ කිව්වේ. අනිත් ඔක්කොම දුක් ජයගත්තට පස්සේ ඉතුරු වෙන ටික තමයි සංස්කාර දුක. ඒ සංස්කාර තුලින් තමයි අර බමරේ කරකැවෙන්නේ. ඔන්න භාවය ගෙනියන්නේ ඕකෙන්. හිතා ගන්න. එතකොට සංඛාර පරමා දුක්ඛ ඒතං යත්වා යථා භූතං මේ කාරණේ හරියට තේරුම් ගත්තා නම් නිබ්බාණං පරමං සුඛං. නිබ්බාණ කියන එක අපි පෙන්වන්නේ මුලින් පටන් ගත්තේ කොහොමද? නිවනේ ශාන්ත ප්‍රණීත බව පෙන්වන මුල්ම වචනේ සබ්බ සංඛාර සමත. ඒක කොයිතරම් ගැඹුරුද? එතකොට අර කියාපු අර කුසල අකුසල සංස්කාර අபிසංස්කාර පමණක් නෙවෙයි. ආස්වාස ප්‍රස්වාසයත් සංසිඳන. විතක්ක ਵਿਚාරත් සංසිඳන. සංඥා වේදනා දෙක සංසිඳෙන්න ඕන. සංසාරි භවයෙන් ගැලවෙන්න. භව තෘෂ්ණාව තියෙන තාකෝක ලෝකේ අර්ථයෙන්නේ. ඒකට ඊටාම් වටිනා සූත්‍රයක් බුදුරජාණන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒකත් ගැඹුරු එකක්. සංචේතනා සූත්‍රය කියලා සංයුත් සංගය සඳහන් වෙනවා. මෙන්න මෙහෙමයි ප්‍රකාශ කරන්නේ. ඒක මහා අමුතුම විදිහේ දේශනා බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ. කායවා භික්ඛවේ සති කාය සංචේතනා හේතු uppajjati ajjhatang sukha dukkha. වාචායවා භික්ඛවේ සති වචී සංචේතනා හේතු uppajjati ajjhatna sukha dukkha. මනේවා භික්ඛවේ සති මනෝ සංචේතනා හේතු uppajjati ajjhatna sukha dukkha. අපි කෙටියෙන් ඒක මේ අවස්ථාවේ තීරණ මට්ටමකට ගන්න බලමු. මේ අමුතු දේශනා බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ. කය කියලා දෙයක් ඇති කල්හි කායවා සති කියලා කියන්නේ කයක් ඇති කල්හි කාය සංචේතනා හේතු ඒ ඇත්තා වූ කය පිළිබඳ චේතනාව සංචේතනාව නිසා ඇතුළත සැප දුක් ඇති වෙනවා. වාචාය භික්ඛවේ සති වචනය කියන එක භාෂාව කියන එක වාග් ව්‍යවහාරය කියන එක ඒකට අපි සත්‍යතාවක් දුන්නොත් වචී සංචේතනා හේතු වචනය පිළිබඳ සංචේතනා නිසා ඇතුළත සැප දුක් ඇති වෙනවා. ඊළඟට මනස පිළිබඳවත් කියනවා. මනස කියලා දෙයක් ගත්තොත් ඇත්ත කියලා ඇත්ත වශයෙන් මනසක් තියෙනවා කියලා. ඒ මනෝ සංචේතනා හේතු ඒත් ඇතුළත දුක් වෙනවා. ඒක තව ගැඹුරින් ප්‍රකාශ කරනවා. ඒවා තමනුත් ඒ සංස්කාර රැස් කර ගන්නවා. ඒ වගේම අනුත් කරනවා. අනිත් තමන්ට ඒවා සකස් කරලා දෙනවා. ඒ සැප දුක් ආදී. ඒ වගේම දැනුවත්වත් කරනවා නොදැනුවත්වත් කරනවා. ඔන්න එතකොට එහෙම කියලා අවසන් කරන ටික අපිට වැදගත් වෙන්නේ. බුදුරජාණන් ප්‍රකාශ කරනවා මේ හැම එකක්ම අවිද්‍යාව පත්‍යාව අවිද්‍යාව ප්‍රත්‍යේනුයි මේ අපි කයක් තියෙනවා කියලා ගන්න. වචනයක් තියෙනවා කියලා ගන්න. මනසක් තියෙනවා ගන්න. ඊළඟට අනිත් පැත්ත ප්‍රකාශ කරනවා අවිද්‍යාවත් ඒවා අශේෂ විරාග නිරෝධා. සෝ කායෝ දිපින හෝති. සා වාචා දිපින හෝති. සෝ මනෝ දිපින හෝති. යම් පච්චයාස උප්පජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛ. මා පුදුම දේශනාවක් කියලා. අවිද්‍යාවගේම නිරවශේෂ නිරෝධයෙන් පස්සේ අර කියාපු කයක් නැහැ, වචනයක් නැහැ, මනසක් නැහැ. යම් ඒ කියාපු තුනකින් යම් සැප දුක් ඇති වෙනවා නම් ආත්‍යයක් නැහැ, ඒව නැහැ. ඊළඟට ඉවර කරන්නේ කොහොමද? ඒ සූත්‍රය. ඒ විදිහට සෝ කායෝතිපින හොති, සාවාචාතිපින හොති, සෝ මනෝතිපින හොති. ඊළඟට කියනවා චිත්තං තං හොති, වත්තුං තං හොති, ආයතනං තං හොති, අධිකරණං තං හොති, යම් පච්චයාස උපජ්ජති අජ්ජත්තං සුඛ දුක්ඛං. ඒ අමුතු උපමා කීපයක් බුදුරජාණන් සිදෙනවා.
ඇතුළත සැප දුක් ඇතිවීමට හේතු වන යම් කෙතක් තිබුණා නම් ඒ කෙතක් ඉවරයි. යම් ඉඩමක් තිබුණා නම් ඒ ඉඩමක් ඉවරයි. වත්තුම් තන්න හොති. යම් ආයතනයක් තිබුණා නම් ඒ ආයතනයක් ඉවරයි. යම් හේතුවක් තිබුණා නම් ඒකත් ඉවරයි. ඔන්න දුක් කෙලවර කරන්න හැටි පෙන්වන්නේ. එයින් අපිට මේ හැම එකකින් පෙන්වන්න කරන්නේ සංස්කාර කියන වචනේ ගැඹුරු පැත්ත. අපි පුළුල් පැත්ත කියලා කිව්වේ අර දෙකම. ඒ අර පෙරහුරුව වගේම අන්තිමට අර භව රැඟුමට උපකාර වෙන ඊළාට නැවත භවයක් මවන අபிසංස්කාර ඒ සංඛතේ. ඉතින් මෙන්න මේ විදිහට මහා පුදුම කාරණා රාශියක් මෙතන තියෙනවා. ඊළඟ මෙතන ඔබට පැහැදිලි වුණා මේ සැප දුක් ඇති වෙන්න පුළුවන් ක්‍රමවේද තුනක් බුදුරණසේ පැහැදිලි කළා. මෙච්චරමයි තියෙන ක්‍රමවේදත්. එතකොට මේ සැප සහ දුක් කියන මේ වේදනා ඇති වෙන්නේ එක්ක ඇගක් තියෙනවා කියලා ගත්තු තැන ඇග ඇසුරු කරගත්තු දැන් උදාහරණයකට ඔබ මේ මොහොතට ඔබ නියම විදිහට මාර්ගාෂ්ටාංගික මාර්ගය නම් ඉන්නේ. සම්මා සතියෙන් සම්මා සමාධියෙන් යුක්තව නම් ඉන්නේ. ඔබේ මනසේ කිසිම සංස්කරණයක් නැහැ. සියුම්ව එක වගේම ගලාගෙන යන දිය පාරක් වගේ, එළ පාරක් වගේ. තමන්ගේ හිත එක තප්පරයක්වත් මැද හිටින්නෙත් නැහැ. එක තප්පරයක්වත් පිටිපස්සට යන්නෙත් නැහැ. දැනෙන විදිහට ඒ විදිහටම ගලාගෙන යනවා. හැබැයි යම් කෙනෙක් මේ දැනීම් වලට අවදිමත් වෙලා ගලාගෙන යන විදිහට ගලාගෙන යන්න දෙන්නේ නැතුව මනසේ සංස්කරණ සිතුවිලි මනසේ ක්‍රියාකාරීත්වයන් ඇති කරගන්න පටන් ගත්තොත් මේ සාර සම්පූර්ණ අවදිමත් භාවය වෙනුවට මෙන්න මෙයාට එක්කෝ සිතුවිලි ඇති වෙන්න පුළුවන්. මේ කය කියන එක සත්‍ය කරගත්තු. කය ඇත්තයි කියලා ගත්තු. දැන් සාර සම්පූර්ණ අවදිමත්ව ඉන්න මනුස්සයට කයක් කියලා දෙයක් හිතේ පැනවෙන්න වෙලාවක් නැහැ. හේතුව හැම තප්පරයකටම මේ අවදිමත් එයාට කයක් ගැන හිතන්නවත් කයක් තියනවද නැද්ද කියලා හිතන්නවත් වෙලාවක් නැහැ. අදහසක් නැහැ. මොකද ඒක කයක් තියනවා කිව්වත් මනසේ සංස්කරණයක්. කයක් නැහැ කිව්වොත් මනසේ සංස්කරණයක්. ඒකයි අර චතුස්කෝටික ප්‍රශ්න ප්‍රතික්ෂේප වෙන්නේ. කයක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කිව්වොත් ඒකත් සංස්කරණයක්. අදාළ නැහැ. සිතුවිල්ලක් විතරයි. එතකොට කිසිම සංස්කරණයක් නැති මට්ටමක් ගැනයි මේ කතාව වෙන්නේ. හැබැයි සංස්කරණ නැති කල්හි ඔන්න නොදන්නකම හින්දායි මෝඩකම හින්දායි දුක මේ සංස්කරණ දුක ගෙනලා දෙන බව නොදන්නකම හින්දායි සංස්කරණ හින්දා මේ ප්‍රෝග්‍රෑම් වෙන බව නොදන්නකම හින්දායි ඔන්න සංස්කරණ නැති කරගන්නවා. අනිතකොට කයක් ඇති බවට පනව ගන්නවා. කයක් ඇති බවට පනව ගත්තට පස්සේ කය අසුරු කරගත්තු සිතුවිලි ඇති වෙනවා. කොමං තව ටිකක් ලස්සනට ඉන්න ඕනේ. මේ විදිහට කරන්න ඕනේ. අර විදිහට කරන්න ඕනේ. කොණ්ඩේ ඩයි කරගන්න ඕනේ. අරකයි මේකයි කියලා දේවල් හිතෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කයක් ගැන අදහසක් ඇති වුණාට පස්සේ ඇති වෙන සිතුවිලි විදිහට. එතකොට මේ සංචේතනා හින්දා සැප සහ දුක් යට ඇති වෙන්න පටන් ගන්නවා. හැබැයි යම් හේතුවක් හින්දා මේගේ අවිද්‍යාව නොදන්නකම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා නම් තියෙන්නේ. ඒ කියන්නේ කිසිම ආකාරයකට මනසේ කිසිම සංස්කරණයක් සිද්ධ කරගන්න අවස්ථාවක් යා තුල නැත්තම් සංස්කරණ කියන්නේම ඒ කාන්තේම දුකක් පීඩාවක් වෙහෙසක්මයි කියලා මෝඩකමක්මයි කියලා පැහැදිලි ප්‍රත්‍යක්ෂයක් තියෙනවා. ඒ නොදන්නකම නැත්තම් යා ගාව එයාගේ හිතේ කිසිම සංස්කරණයක් සිතුවිල්ල මනසේ කියවන ගතියක් ඇති වෙන්නේ නැතුව යනවා. මෙහෙම සංස්කරණයක් ඇති නොවෙද්දී එයාට කයක් ගැන පැනවීමක් හිතේ නැහැ. කයක් ගැන පැනවීමක් නැති වෙද්දී කය අසුරු කරගත්තු සිතුවිලි වල පැනවීමකුත් නැහැ. කය අසුරු කරගත්තු සිතුවිලි වල පැනවීමක් නැති වෙද්දී මොකද සිතුවිල්ලක් හින්දාමයි සැප දුක් වේදනා උපදින්නේ. අන්නේ වේදනා ඇති වෙන්නේ නැතුව යන පටන් ගන්නවා. ඒ විදිහට සියලු දුක
දුක් හදම එයාට නොපැනවී යනවා. ඔය විදිහටම වචී සංඛාර ගැනත් පැහැදිලි කරනවා. මේ භාෂා ව්‍යවහාරය එහෙම නැත්නම් බිත්තිය කිව්වම බිත්තියක් තියනවා විදියට ගැනීම, එහෙම නැත්නම් අම්මා තාත්තා දුව දරුවා ආදරේ කරුණාව මෛත්‍රිය ද්වේෂය අහවලා මෙන්න මේ කියන වචන රටාවලට සත්‍ය භාවයක් තමන් ලබා දෙද්දී ඇත්ත වශයෙන්ම මොන දේ කිව්වත් මොන විදිහේ විතක්කයක් ਵਿਚාරයක් වුණත් මොන විදිහේ භාෂා ව්‍යවහාරයක් වුණත් මට පේනවා අරයා ඉන්නවා මොනා හිතුණත් ඇත්ත වශයෙන්ම ඒක මේ මොහොතේ මනසට දැන සිටීමක් විතරයි. කලින් තිබෙත් නැහැ, ඉස්සරහට තියෙන්නෙත් නැහැ, මේ දැන් ඇතිවෙච්ච සිතුවිල්ලක්. ඇත්ත සිටින් දකින්න කෙනෙක්ට ඒක දැනීමක් විතරයි. හැබැයි අවිද්‍යාව සහගත මනසක් ඇති පුද්ගලයාට එකපාර අහු වෙනවා හිතේ සංස්කරණ තියෙන හින්දා ඒ වචනේ සත්‍යයි කියලා ගන්නෙ. වචනේ තුල බැසගෙන läගගෙන ඉන්නවා භාෂා ව්‍යවහාරයේ සත්‍යයි කියලා. දැන් ඔබට තේරි නොතේරි යනවා මේ සම්පූර්ණ පවතින රටාවම කන පිට පෙරලන නේද බුදුහාමුදුරුවෝ කියන්නේ කියලා. ඔව් ඒක තමයි කියන්නේ. එච්චරයි කිව්වේ. එච්චරයි දේශනා කළේ. සමස්ත පැවැත්මම නවත්තන්න කියලා. ඔය ලාවට හැම්හෙන් දැනෙන එක තමයි ඇත්ත. ඒක තමයි කිව්වේ. කයේ සියලු සංස්කරණ නවත්තන්න කියලා. මනසේ සියලු සංස්කරණ නවත්තන්න කියලා. භාෂා ව්‍යවහාරය යථාර්ථයක් විදිහට ගන්න එක සර්ව සම්පූර්ණයෙන් අතහැරලා දාන්න කියලා. ඒකමයි කිව්වේ. ඒකමයි. ලාවට තේරෙන්නේ ඒක හරි. තව එක තේරුම් ගන්න හොඳට. එතකොට මේ නොදන්නකම හින්දම භාෂා ව්‍යවහාරයේ යථාර්ථයක් විදිහට තේරෙන්න පටන් ගන්නවා. මේක දැන සිටීමක් කියන කතාව ගිහිල්ලා මේ භාෂාවට සත්‍යභාවයක් අපි ගොනු කරලා එකතු කරලා සත්‍යභාවයකින් භාෂාව ආවරණය කරලා අපි තියනවා. එතකොට බිත්තිය කිව්වත් අරයව පේනවා කියලා ගත්තත් ඒක අපිට නිකන් අරයව පේනවා කියන සිතුවිල්ල එතනම තියලා නැති වෙලා යනවා. හැබැයි අරයව පේනවා කියන සිතුවිල්ල අපිට තව ටිකක් සංස්කරණය වෙලා අවිද්‍යාවෙන් අපි බාරගන්නේ. අරයා කියලා කෙනෙක් අතන ඉන්නවා. එයා මෙහිමයි. මම මෙතන ඉන්නවා. මට යාව පේනවා. මගේ හිතින් ඒව දැනගත්තා. දැන් මම වෙන දෙයක් කරත් අරයා අතනම ඉන්නවා. ඔය නදි වශයෙන් ඒ කියන්නේ යථාර්ථවාදීව ඒ භාෂා ඒ ආපු ඇත්ත වශයෙන්ම මේ මොහොතේ මනසට නැගුණු සිතුවිල්ලක් විතරයි. හැබැයි ඒක යථාර්ථවාදීව ඇත්ත වශයෙන් තියෙන විදිහට මට දැනෙනවා. අන්න වචී සංඛාර. වචනේ පැනවිලා. වචනේ පැනවිච්ච තැන වචනේ හේතු කරගත්තු සංචේතන ඇති වෙන පටන් ගන්නවා. මෙයා නරකයි, මෙයා මට මෙහෙම කරා, මෙයා ලස්සනයි, මෙයා ලබා ගන්න තිබ්බනම් හොඳයි, මේ දේ ගත්තා නම් හොඳයි, මේ දේ අයින් වුණා නම් හොඳයි යන ආදි වශයෙන්. ඔන්න ඔය සංචේතන ඇති වෙද්දී ඒක සමානයි ඒකාන්තයෙන්ම සැප දුක් ඒ සංචේතනමක් ගන්නට සැපක් හෝ දුකක් දැනෙනවමයි. හැබැයි යම් කෙනෙක් නොදන්නකම මෝඩකම ඉතුරු නැතුව නිරුද්ධ කරලා දැම්මොත් අන්න යට වචනයක පැවැත්මක් නැතුව යනවා. අර මොන දේ දැනුණත් එයා හැම තිස්සෙම ඔබ ඔහොම ඉදිරියට කරන් යන්න තමන්ගේ පුහුණුව. තමන්ට මොන දේ දැනුණත් මොන විදියට උත්සුකභාවයක් ඇවිල්ලා අවිද්‍යාවත් එක්ක ගහගෙන යන්න ගියත් තප්පරයක් දෙකක් ඇතුළත මේ පුහුණුව බලවත් වෙයි. එකපාර ටෝච් එක ඇතුළට ගහන්න. ලයිට් එක තම ඇතුළට හරවන්න. අවධානය නැමැති ආලෝකය හිත ඇතුළටම යොමු කරන්න. අන්න එතකොට මේ නිරීක්ෂකයා කියන්නේ නිරීක්ෂණය පමණක්ම බව ඔබට අවබෝධ වේවි. සාක්ෂිකාරයා කියන්නේ සාක්ෂියක් පමණක්ම බව ඔබට ප්‍රත්‍යක්ෂ වේවි. නිරීක්ෂකයා කියන්නේ නිරීක්ෂණයක් පමණක්ම බව. සාක්ෂිකාරයෙක් වෙන්න කිව්ව මම මෙච්චර කාලයක්.
හැබැයි සාක්ෂිකාරයා උනා කිව්වේ සාක්ෂියක් පමණක්ම බවත්. බබරයක් කැව වගේ. කැරකෙනවා. කෙලින් තියෙන බබරේ. හැබැයි කැරකෙනවා. මම විදියට පේනවා. හැබැයි මනසේ සංස්කරණයක් විදියටයි මම කියන එක දැනෙන්නේ. ලෝකයක් ඇත්ත වශයෙන් තියෙන බවක් දැනෙනවා. හැබැයි මනසේ කැරකීම සංස්කරණ මතයි ලෝකයක් තියෙන මම ඉන්නවා කියන එක තමන් අත්විඳින්නේ. හැබැයි මනසේ සංස්කරණ නැවතුනොත් බබරේ කැරකෙවිල නැවතුනොත් තවදුරටත් බබරේට කෙලින් ඉන්න බැරුව යනවා. කඩාගෙන වැටෙනවා. ඒ වගේම මමත් ලෝකයක් තුල ඇති වෙන ද්වේතාව තුල ඇති වෙන පැවැත්මත් එහෙමම කඩාගෙන වැටෙනවා. එයාට ප්‍රත්‍යක්ෂ වුණොත් එයා මනසේ සංස්කරණ නවත්තලා දැම්මොත්. මේකයි ක්‍රමවේදය. ඊළඟට සංස්කරණ නෑ කියන්නේ එයාට වල වචන වලට යථාර්ථයක් පැනවෙන්නේ. වචන වලට ඉඩක් නෑ. ඒ කියන්නේ වචන හින්දා ඇති වෙන පුළුවන් සිතුවිලියට ඇති වෙන්නේ. සිතුවිලි ඇති වීම පුළුවන් පොඩ දවස ගානේ අඩු වෙන පටන් ගන්නවා. අඩු වෙන්න. තමන්ටම ප්‍රත්‍යක්ෂයක් ඇති වෙනවා. තවදුරටත් සිතුවිලි හිතට ගලන්නේ නැති බවට. ඊළඟට අපි කතා කරා මනස ගැන. මේ අවිද්‍යාව ඇති කල්හි, මෝඩකම, මුලාව ඇති කල්හි දැන් අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා බුදුහාමුදුරු දේශනා කළේ. මේ නොදන්නකම හින්දාමයි සිතුවිලි ඇති වෙන්නේ කියලා. හිතේ සංස්කරණයක් නැති වෙන්නේ කියලා. ඒකම තමයි මෙතනත් තියෙන්නේ. මෝඩකම තියෙන හින්දාම සිතුවිලි ඇති කරගන්නවා. සිතුවිලි ඇති කරගatti සිතුවිලි වල අபிසංස්කරණයක් විදියටම නැවත සකස් කිරීමක් විදියටම මනසක් කියලා එකක් තියෙන බවක් අපිට හැගෙනවා. ඔය ඔයගොල්ලෝ මනස කියලා ගුණ කරන්න හදන්නේ හැමතිස්සෙම අමුතු වචනයක් දීලා ආත්මය කියන දෘෂ්ටිය තමයි. ඔය හැඟීමමයි ඔය හිත මනස විඥානය කියලා තමන්ලා හිතන් ඉන්න අදහසමයි සෝවන් වෙදී නැති වෙලා යන්නේ. අති බහුතරයක් දෙනාට ඕක තේරුම් ගන්න විදියක් නැහැ. ඒ කාලේ මිනිස්සු ආත්ම දෘෂ්ටිය කියලා ආත්මය කියලා කිය හිටපු එකටමයි තමුන්ලා වෙන නමක් දාගෙන ආත්මය කියන අදහසම භාවිතා කරන්නේ. හිත කියයි, මනස කියයි, විඥානය කියයි. හැබැයි තමන්ගේ හිත ඇතුළට හොඳට බිකම් කරලා බැලුවොත් ඒ වචන තුල ඔබ දාගෙන තියෙන තේරුම ආත්මය කියන තේරුමමයි. කලිනුත් තිබ්බ දැනුත් තියෙන ඉස්සරහටත් තියෙන මොකක් හරි මට අයිති දෙයක් විදියට දැනෙන්නේ ඔබට මනස. හිත කිව්වොත් දැනෙන්නේ තේමයි කලිනුත් තිබ්බ දැනුත් තියෙන ඉස්සරහටත් තියෙනවා. ඒක අහපු නිකන් දැනුමක් ඇති හිත කලින් තිබ්බ එක දැන් නැහැ කියලා. හැබැයි හිත ඇතුළට කිතා බහිද්දී සෝවන් නොවිච්ච හැම කෙනෙක්ගේම අදහස තියෙන්නේ වගේ. ඒකමයි කැඩෙන්නේ සෝවන් වෙද්දී. සෝවන් වෙච්ච නැති හැම කෙනෙක්ටම අදහස තියෙන්නේ. ආයෙ වෙනස් වුණාට කොහොම හරි මේ කලින් දැනුණු මටම තාම දැනෙන්නේ දැන් දැනෙන මටම හෙට දැනෙන්නේ. ඒ දැනුණු හිතෙන්මයි ඒ දැනුණු දැනීමටමයි දැනෙන්නේ කියලා. තප්පරයකට උඩදී යමක් දැනුණාද ඒක සර්ව සම්පූර්ණයෙන් නිරුද්ධයි කි. දැන් යමක් දැනෙනවද ඒක දැන් මෙතනම නැති වෙලා යනවා. ඊළඟට යමක් දැනෙනවද ඒක එතනයි අලුතෙන් ඇති වෙන්නේ. ඒ අනාගතයේ යම් අතීතයක් ගැන මතක් වෙනවා කියන්නේ ඒකත් අලුත් දැනීමක් විතරක්මයි. අතීතයට යම්ක් නෙමෙයි. අබ අතීතයට කොච්චර අතීතය ගැන මොනවා මතක් කරත් ඒක මේ මොහොතේ ඇති වෙච්ච අලුත් මානසික නාඩගමක් විතරමයි. අලුත් හිතවිල්ලක් විතරක්මයි. ඇත්තක් නෙමෙයි කවදාවත්. අතීතය ගැන කොච්චර හිතුවත් ඒක අලුත් නාඩගමක් විතරයි මනසේ. එතකොට මේ සංස්කරණ රටාව හින්දාමයි මේ මනසක් කියලා දෙයක් තියෙනවා කියලා Tamanට හිතෙන්නේ.
බුදුරණස දේශනා කරේ මනෝ බික්වේ සංකතං අபிසංචේතිතං කියලා. මහන්නේ මේ මනස කියන එක සකස් කරන ලද්දක්. සිතුවිලි වලින්ම හිතා ගන්න ලද්දක් කියලා. මේ සිතුවිලි මනසේ සංස්කරණයේ හින්දාමයි මනසක් ඇති බවක් Tamanට දැනෙන්න පටන් ගන්නෙ. කියන මනස කියලා ඔබ අමුතු වචනයක් දාගෙන තියෙන්නෙම ආත්මය කියන අදහසටමයි. මට අයිති දේ කියන අදහසටමයි. කලිනුත් තිබ්බ දැනුත් තියෙන ඉස්සරහට තියෙන්න යන දේ කියන අදහසමයි තියන් ඉන්නේ. වෙයි එහෙම එකක් නැති බවයි බුදුහාමුදුරන් ඉගැන්වීම උනේ. මනස මේ සිතුවිලි වැඩ කරද්දී හිතෙන්නේ කලින් හිතුණු මටම දැනුත් හිතෙනවා දැන් හිතන මටම ඉස්සරහටත් හිතෙනවා කියලා. ඒක කලින් හිතුණු දෙයක් ගැන දැන් හිතද්දි හිතනවා කලින් හිතුණු දේ මටම දැන් හිතෙනවා කියලා. හැබැයි ඇත්ත කතාව කලින් හිතුණු දේ දැන් මතක් වෙනවා කියන දැන් ඇති වෙච්ච අලුත් සිතුවිල්ලක් විතරක්මයි. වෙන දෙයක් නෙමෙයි. එතකොට අවිද්‍යාව හින්දාමයි සංස්කරණ නැති මේ සංස්කරණ හින්දාමයි මනසක් කියලා දෙයක් ඇති බවක් හිතට පැනවිලා යන්නේ. මනසක් ගැන අදහසක් හිතේ හිටින්නේ. මනසක් ගැන තියෙන අදහස හින්දාමයි මනස ඇසුරු කරගත්තු සිතුවිලි හිතෙන්නේ. නුරුස්සන ගති පැනවෙන්නේ, ආදරේ පැනවෙන්නේ, ළඟට කරුණාව මෛත්‍රිය පැනවෙන්නේ, ද්වේෂය පැනවෙන්නේ, කේන්තිය පැනවෙන්නේ. නුරුස්සන ගති ඇති වෙන්නේ, ඊර්ෂ්‍යාව, මාන්නය ඇති වෙන්නේ. මේ මනසක් කියලා දෙයක් ඇති බවට ගත් කල ඒක පාදක කරගත්තු සිතුවිලි විදියට. මනසේ සංස්කරණ යථාර්ථයක් වෙන්න පටන් ගන්නවා එතකොට. එතකොට මේ මනසේ සංස්කරණ යථාර්ථයක් වෙද්දී ඔන්න සැප දුක් ඇති වෙන්න පටන් ගන්නවා. හැබැයි යම් දවසක මොන දේ දැනුණත් දැන සිටීමක් විතර නම් ඔබට හිතට වෙලාවක් නැහැ මනසක් කියලා දෙයක් තියෙනවා කියලා ඔබට සංස්කරණය කරලා පෙන්වන්න. මොකද හැම මොහොතක්ම අලුත් දැනීමක් ඔබට. හැම මොහොතක්ම අලුත් අත්දැකීමක්. හැම මොහොතක්ම පරිපූර්ණ ලෙස බලවත් ලෙස ඔබ මේ මොහොතේ ජීවත් වෙනවා. ආයේ හිතක් තියනවද නැද්ද කියලා හිතන්නවත් ඔබට වෙලාවක් නැත්තම්. කියන්නේ ඔබ හිතක් තියනවද නැද්ද කියලා හිතනවා කියන්නේ. ඔබ මේ මොහොත අමතක කරලා ඔබ ජීවත් වීම ජීවිතය අමතක කරලා දාලා අතහැරලා දාලා මග හැරලා ඒකෙන් පලා ගිහිල්ලා ජීවිතෙන් වෙන මනෝලෝකික ජීවත් සංස්කරණ ලෝකික ජීවත් වෙනවා කියන එක විතරයි. යථාර්ථවාදී නම් මේ ඔබ ජීවිතේ නියමිතව ජීවත් වෙනවා නම් හිතක් තියනවද සිතුවිල්ලක් තියනවද කියලා හිතන්නත් ඔබට වෙලාවක් නැහැ. මොකද හැම මොහොතකම අත්දැකීමක් තියෙනවා ඔබට විඳින්න. ඒක තුළ බලවත්ව පරිපූර්ණව ජීවත් වෙන්න. ඒතර මේ නොදන්නකම නැත්තම් සංස්කරණ නැහැ. සංස්කරණ නැති වෙද්දී මනසක් තියනවාද කියලා අදහසක් නැහැ. මනසක් තියෙයි කියලා පනවා ගැනීමක් නැති කල්හි ඒක ඇසුරු කරගත්තු, ඒක පාදක කරගත්තු සිතුවිලි ඇති වෙන්නේ නැහැ. මට දැනුණා මට කළා ඒවා නැහැ කිසි අදහසක්. එහෙම ඒවා නැති වෙද්දී ඒවා හින්දා ඇති වෙන සැප දුක් ඇති වෙන්නේ නැතුව යන පටන් ගන්නවා. ඒම දුකේ කෙලවරයි. ඔබට මම කොච්චර මේ දේවල් කිව්වත් ඔබට මේක කොච්චර සිද්ධ කරගන්න ඕනේ කියලා හිතුණත් අත වශයෙන්ම ගිහි ගෙදර ඉඳලා කරන්න බැරි තරම් ඒක තමයි ඇත්ත කතාව. මොකද මේකට උපරිම නිදහසක් වුණේ හේතුව යථාර්ථවාදී මේ මොහොත තුල අවදිමත්ව අවිද්‍යාවෙන් තොරව වාසය කරනවා කියන්නේ සෙල්ලම් දෙයක් නෙමෙයි. හැම කාරණාවම පක්ෂව තියෙන අපේ සිහිය අයින් කරන්න. අපිට මහන්සිය ඇති කරවන්න. මානසික පීඩාව ඇති කරවන්න. ආසාවම ඇති කරවන්න.
කොච්චර අවදිමත්ව කොච්චර යථාර්ථවාදීව කොච්චර මුලාවට වැටෙන්නේ නැතුව ඉන්න හැදුවත් දෙමව්පියෙක් දරුවෙක් ස්වාමියෙක් භාර්යාවක් ඇවිල්ලා ලෙන්ගතුව කතා කරපු ගමන් සියල්ල අමතක වෙලා යනවා. කොච්චර කරත් හිත ඇදිලා යන පටන් ගන්නවා. එහෙමයි කියලා ඔබ තාම ලෑස්තිත් නෑ ගිහිලා පැවිදි වෙන්නත්. අනේ හින්දමයි මේකට සාර්ථක ක්‍රමවේදයක් හොයන්න ඕනේ කියලා මට හිතුනෙත්. ඔය පටිසම්භිදාරාමයේ කියන සංකල්පය එකට සාර්ථක ක්‍රමවේදයක්. හේතුව පැවිදි වෙන්න ඕනේ තරුණ දරුවෙක්ට උනත් වෙන කෙනෙක්ට උනත් ඒව බලව කියලා කියන්න පුළුවන්. සතියක් දවස් 10ක් මාසයක් නිවඩු දාලා ඇවිල්ලා එක දිගට සිහිය පවත්වන්න. එක දිගට අවිද්‍යාවෙන් තොර වෙලා ජීවත් වෙන්න. එයාට පරිසරය සම්පූර්ණයෙන් එකට තියෙනවා. ආයේ එක මොහොතක්වත් කාලේ නාස්ති කරන්න යට වෙලාවක් නැහැ. පැය 24ම බලන තැන කට්ටිය භාවනා තමන්ටත් භාවනා කරන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අන්න මෙහෙම ඉද්දී ආයේ සතියකින් හෝ මාසෙකින් එයා ගෙදර යනවා කියලා හිතාගෙන ඉන්නේ. හැබැයි මෙයාගේ අවදිමත් භාවය අවිද්‍යාව නැතිකම බලවත් වෙන්න අර ආපු සතිය මාසය තුලත එයාට ගෙදර සහ බැදීම් ටික ඉතින් අතහැරලා යනවා. අන්න ඒ විදියට සූක්ෂම විදියට එයාගේ ඔළුව සුද්ධ කරලා අපිට නිවන් මාර්ගට සම්පූර්ණයෙන් බැස ගන්න විදියට හදන්න පුළුවන්. එතකොට මේක තව ටිකක් බලන අහනහට ගෙනාට ආස හිතෙන්න. ආසාවෙන් නිකන් ඇවිල්ලා බලන්න එන විදියට හදන්නයි මේක සාමාන්‍ය බිල්ඩිමක්කට එහා ගිය අලුත්ම සංකල්පයකට නිර්මාණය කරන්න. ඒක හේතුව ලෝකේ අලුත් වෙනවා. තාක්ෂණය අලුත් වෙනවා. අපිත් අලුත් වෙන්න ඕනේ. අය ගල් යුගයේ ජීවත් වෙන්න කියලා දෙයක් නැහැ. මේකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන අපි ගන්නවා එච්චරයි. කොහෙන් ගියත් අවසානය සබ්බ සංඛාර සමතය. හිතේ සිට සකස් කිරීම වල සංසිඳියාම වෙන දෙයක් නෙමෙයි. තින් මොකද ඔබට කොච්චර පාර පෙන්නුවත් වැඩක් නැහැ. ඔබට ඒක කරගන්න බෑ. ඒකයි කරගන්න පුළුවන් ක්‍රමවේදිකුත් පෙන්වන්න හදන්නේ. අන්න එහෙනම් මෙහෙම කරලා බලන්න. සතියකට වරෙල්ල, මාසයකට වරෙල්ල. එතකොට මාසෙන් යන්න කියලා හිතාගෙන හරි ඇවිල්ලා උපරිම අවිද්‍යාව නැතුව සමාධිය පුරුදු කරද්දී, අවදිමත් බව පුරුදු කරද්දී, කිසිම සංස්කරණයක් මනසේ ඇති නොවන විදිය පුරුදු කරන අවස්ථාවක් සැලසෙද්දී, ඒකට අදාළ වපසරිය වටපිටාව පරිපූර්ණව සැකසීලා තියෙද්දී, එයාට ඒ කලින් අතහැරලා මෙහාට එන්න ඕනේ. පස්සේ ගිහලා අල්ල ගන්නවා කියලා හිතලා එන්නේ. හැබැයි ඒ අතරමඟදී එයා තීරණය වෙනස් කරන්න පුළුවන්. මන් දිගටම ඉන්නවා කියලා. ඒකයි සාර්ථක ක්‍රමවේදය. එහෙම සූක්ෂම ක්‍රමවේදයක් නැතුව කියොත් කවදාවත් නැවත දහස් ගණනින් රහතන් වහන්සේලා මාර්ගඵලලාභීන් දකින්න නම් විදියක් නැහැ ලෝකේ. එහෙම මේක එක්කෙනෙක් දෙන්නෙක් මහ පින්වන්තයෝ අවබෝධ කරගෙන නිවිලයි. ආයේ බෞද්ධ පුනරුජීවනයක් කවදාවත් දකින්න හම්බෙන්නේ නැහැ. දකින්න ඕන නම් ඒකට සූක්ෂම ක්‍රමවේදයක් තියෙන්න ඕනේ. ඉතින් ඒ ක්‍රමවේදය තමයි ජාත්‍යන්තර වශයෙන් නිර්මාණය කරන්න උවමනාව තිබ්බේ මට. මම මගෙන් නැත්තම් අහවි මෙහෙම කොච්චර කිව්වත් ඔබම හිතින් අහලා බලන්න. මෙච්චර පැහැදිලිව නිවන් මාර්ග පෙන්වලා දෙනවා. මේකයි කරන්න තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට ඒක කරගන්න බෑ. ඒකයි ප්‍රශ්නේ. නැත්තම් මම අද මෙහෙම දේශනාවක් ඔබට කරන්න ඕනෙත් නැහැ. කියන්න තියෙන හැමදේම ඔයගොල්ලන්ට කියලා තියෙනවා. ගුරුවරයෙක් විසින් කරන්න ඕන හැමදේමත් කරලා තියෙනවා. එතනින් ඇත්තටම තව කරන්න දෙයක් නැහැ මට ඔයගොල්ලෝ වෙනුවෙන්.
දැන් තියෙන්නේ තනි තනියම කරගන්න එක විතරයි. අයගොල්ලන්ට බණක්වත් අහන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඔය අහපු දේවල් හොඳටම ඇති. දැන් තියෙන්නේ පුරුදු කරන්න. හැබැයි ඔයගොල්ලන්ට කරගන්න බෑ ඒක. ඒක කරන්නත් මටම ක්‍රමයක් ලෑස්ති කරන්න සිද්ධ වුණේ. ඒකත් කරන්න පුළුවන් වුණා. අනේ එතකොට නිදහසට කාරණා නැහැ කාටවත්. විකල්පයත් ලෑස්ති කරලා තියෙන එතකොට. හොඳයි. ඉස්සරහට අහමු. සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. ඔහම පළවෙනි ගාථාවේ සියලු සංස්කාරයන් අනිත්‍ය කියලා දැක්කොත් අනිච්චාති යදා යම් අවස්ථාවක ප්‍රඥාවෙන් දැක්කොත් එතකොට මේ දුක ගැන කලකිරෙනවායි මේකයි විසුද්ධියට මාර්ගය කියලා. පළවෙනි ගාථාවේ එහෙම සඳහන් වෙනවා. කෙටියෙන් කිව්වොත් දෙවෙනි ගාථාවේ කියන්නේ සබ්බේ සංඛාරා දුක්ඛාති. සියලු සංස්කාර දුකක් බවට වුණොත් ඒක විදර්ශනාවෙන් දැක්කොත් මේක තමයි විසුද්ධියට මාර්ගය. නමුත් තුන්වෙනි ගාථාවේ ගැටලුවක් වෙලා තියෙනවා. සබ්බේ ධම්මා අනාත්තාති. එතෙන්දි මොකද ධම්මා කියන යෙදුවේ කියන එක හැමෝටම ගැටලුවක්. සබ්බේ ධම්මා අනාත්තාති. අනාත්ම කියනකොට සියලු ධර්මයන්. දැන් මුල් ගාථාවේ කියුනේ සියලු සංස්කාර අනිත්‍යයි. දෙවෙනි ගාථාවේ කිය සියලු සංස්කාර දුකයි. තුන්වෙනි ගාථාවේ කියනවා සියලු ධර්මයන්, සියලු ධම්ම අනාත්මයි. ඔන්න ඔතෙන්දි ගැටලුව වෙන්නේ මේකයි. ධම්ම කියන එක අපි කලින් පෙන්වුම් කළ දීලා තියෙනවා මනසට අරමුණු හැදුවන දේවල්. එතකොට හැම දෙයක්ම කියනකොට අපේ පැරණන්නන් කියන්නේ ඒක නිසා තමයි මූලපරියාය සූත්‍රය දුරවබෝධ වෙලා තියෙන්නේ නිවන දෙයක් නෙවෙයි කියලා. නමුත් නිවන දෙයක් කරගෙන තියෙන්නේ. නිවන දෙයක් මෙතන කියන්නේ සංඛත අසංඛත ධර්ම දෙක ඔක්කොම. දැන් අසංකතේ නිවන කියන එකත් අසංකත ධර්මයක් කරගෙන අසංකත ධාතුවක් කරගෙන අන්තිමට සියදෝරිස් නිවනක් කරගෙන තියෙන බව අපි පෙන්වන්නේ. නමුත් අසංකතය කියලා කියන්නේ මොකක්ද? සංකතය නැති වුණු අවස්ථාවේ. ඒක තමයි ඔන්න සමහර විට තියෙනවා ගාථාවක් ඒකත් තේරුම් ගන්න පුළුවන්. සංඛාරාණං khයං යත්වා අකතං යූසි බ්‍රාහ්මණ ධම්මපදයේ තියෙනවා. සංස්කාරයන්ගේ ක්ෂය වීම තේරුම් ගත්තොත් අකත කියලා කියන අසංකත தත්ත්වය ලැබෙනවා. ඒකට 아무තු දෙයක් නෙවෙයි. සංස්කාරයන්ගේ සංස්කාර ඒවා යම් කිසි ටිකකට හිතන්නේ දැන් මේ පැදුරක රටාවක් අපේ රටාව තුල හිත බැඳෙන්නේ ඝන සංඥාව නිසානේ මේක මේ පැදුර ඒ අතට මේ අතට හැදිච්ච දේවල් ගැන හිතනකොට ඒ රටාවෙන් මිදෙනවා අන්න එහෙම දෙයක් මේ අසංකත කියලා කියන්නේ ඒකත් තියක් කරගෙන අන්තිමට ඒකයි මේ භයානකකම ඉතින් සබ්බේ ධම්මානත්තා කියන්නේ නිවනත් ඇතුළුව නිවන කියන එක අපි ඉලක්කයක් හැටියට ගන්නකොට ගන්නෙ මනසට අරමුණක් හැටියට එහෙම නේද මනසට අරමුණක් නේ ඉතින් ඇත්ත එහෙම නැතුව බෑ අපිට නැතුව බෑ. නමුත් අවසානයේ ඒකත් දෙයක් කරගත්තොත් අන්න අර යෝගින්ට විච්ච දෙමයි වෙන්නේ. නැත්තිකින් කියන එකයි කිසිවක් නැති කියන එකක් දෙයක් කරගත්ත වගේ නිබ්බාන කියන එකක් දෙයක් කරගත්තොත් එතන ඉඳලා මඤ්ඤණාරව තුල ආයි සංසාරයට එනවා. හරිම ගැඹුරු ධර්මයක්, මහ පුදුම ධර්මයක්. ඒකට අසංකත කියන එක ඒ විදිහට තේරුම් ගන්න අරකයි. ඉතින් ඔනික තමයි ඊළඟට ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ අර අනේක ಜಾති සංසාරං ආදී ගාථා ඉවර කරේ විසංඛාරගතං චිත්තං තණ්හානං khයමංච. එතන 아무තු වචනයක් යොදන විසංඛාරගතං චිත්තං සිත සංස්කාරයට නතු වෙලා තිබුණු සිත විසංඛාර වුණා සිත මිදුණා චිත්ත විමුක්තිය ප්‍රකාශ කරන වචනය විසංඛාරගතං චිත්තං සිත සංස්කාරයන්ගෙන් මිදුණා ඒකනේ අර චේතනා අபிසංස්කාරය ඇතෑරිය හැටි නිරෝධය ස්පර්ශ කරයි කියන්නේ ඒක තවත් පැත්තකින් කියනවනම් දැන් ඔය විසංඛාරගතං චිත්තං කියන වගේ තමයි ඇතැම් තැන්වල තියෙනවා විඥානංච අනාபிසංකච්ඡ විමුක්තං කියලා විඥානීය සාමාන්‍යයෙන් ලෝකයාගේ විඥානේ සංකතයි සකස් කරපු දේවල්. අර ඒක කියන්නේ නමුත් යම් වෙලාවක ඒ සංස්කාරයන්ගෙන් මිදුනොත් නාම රූප සංස්කාරයෙන් මිදුනොත් ඒකට කියන නාම මේ පිනුතුන් අපි කියලා තියෙනවා අනිදස්සන විඥාන. අනිදස්සන විඥාන. නාම රූපය පෙන්වුම් කරන්නේ නැති විමුක්ත විඥානය තමයි අනිදස්සන විඥාන. එතකොට අනාபிසංක මෙතන දැන් කතා වුණා විඥානයක් එහෙම නැත්නම් දැනීමක්. හැම තිස්සෙම යමක් පිළිබිඹු කරනවා. ඒ කියන්නේ ඔබට දැන් මගේ ශබ්දය දැනෙනවා කියලා දැනුණත් ඒ දැනීම පිළිබිඹු කරන ඇත්ත වශයෙන් තියෙන සද්දයක් සහ අහන් ඉන්න මමෙක්. දැන් ස්වාමීන් වහන්සේගේ හඩයි අහන් ඉන්න මමයි කියලා. ඉස්සරහා තියෙන බිත්තිය ඔබට දැනෙනවා නම් ඒ දැනීම තුලත් හිත පිළිබිඹු කරනවා අතන බිත්තිය මෙතන බලන් ඉන්න මම කියලා. යමක් ඔබට මනසට හිතුණත් ඒ මනසේ දැනීම ගත්තත් ඒකත් පිළිබිඹු කරනවා
ඇත්ත වශයෙන් තියෙන ප්‍රශ්නය එමන ඇත්ත වශයෙන් තියෙන සිතුවිල්ලත් ඒක දැනුණු මමත් කියලා. හැබැයි යම් අවස්ථාවක ඔබේ අවදිමත් භාවය සතිමත් බව පරිපූර්ණ භාවයට පත් වුණොත් මගේ ශබ්දය කනට දැනුණත් ඔබට ඒක දැන සිටීමක් විතරයි. දැනීමෙන් පස්සේ දැනීමේ කෘත්‍යයක් විදියට වෙන් කරගන්න සද්දයක් සහ අහන මමෙක් ගැන අදහසක් පැනවෙන්නේ නැතුව යන්න පටන් ගන්නවා. ඇත්ත වශයෙන් තියෙන බිත්තියක් සහ පෙනෙන මමෙක් පැනවෙන්නේ නැතුව යන්න පටන් ගන්නවා. ඇත්ත වශයෙන් තියෙන ප්‍රශ්නයක් සිතුවිල්ලක් සහ ඒක දැනුණු මමෙක් පැනවෙන්නේ නැතුව යන්න පටන් ගන්නවා. හැම අතින්ම හිත නිදහස් වෙන්න පටන් ගන්නවා. අන්න එහෙව් තත්වයක උද්ගත වෙනවා. අන්න ඒකද කියනවා අනිදස්සන විඥානය කියලා. කිසිම දෙයක් පිළිබිඹු කරන්නේ නැති කිසිම දෙයක උදාහරණයක් කිසිම දෙයක් ප්‍රතිරූප කරන්නේ නැති කිසිම දෙයක පිළිබිඹුවක් ගන්නෙ නැති දැනීමක් කියලා. දැනෙනවා. හැබැයි දැනෙන දෙයක්වත් දැනෙන කෙනෙක්වත් ගැන කිසිම අදහසක් නැතුව. කනට දැනෙනවා, මනසට දැනෙනවා. දැනෙන දෙයක්වත් දැනෙන කෙනෙක්වත් ගැන කිසිම අදහසක් නැහැ. අන්න ඒක තමයි රහතන් වහන්සේගේ චිත්ත ස්වභාවය. අන්න ඒක තමයි ගැඹුරු විපස්සනා යෝග්‍යයේ මනස තියෙන විදිය. ඉතින් මෙන්න මේකට හිතපත් කරගන්න පුළුවන් වෙන්නේ යම් කෙනෙක්ට. අර ගාථාවල කිව්වා වගේ. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. මේ හිතේ හැම සංස්කරණයක්ම මනසේ මේක මම තේරුම් ගන්න ඕනේ මේක හරිද දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මේ කිව්ව ඒවා හරිද දන්නේ නැහැ. ධර්මයට එකකද දන්නේ නැහැ. මෙහෙම හිතුණත් ඒකත් මොකද කියන්නේ? ඒකට කියන්නේ සංස්කාර කියලා. මේ ධර්මයේ කියන්නේ බුදුරජාණන්ගේ ධර්මයේ තියෙන සුවිශේෂී භාවය තමයි කොහෙන් ගියත් හිත නිමෙනවා මිසක් කිසිම තැනක තර්කයකට පැටලෙන්නේ නැහැ මනස. ඒකයි සුවිශේෂීම ලක්ෂණය ධර්මයේ තියෙන. මේක තියරියක් නෙමෙයි. මේක තර්කයක් නෙමෙයි. මේක අත්දැකීමක්. කොහෙන් ගියත් හිත නිවෙනවා. කොහෙන් ගියත් හිත සැනසෙනවා. කොහෙන් ගියත් හිත සංසිඳෙනවා. මේ ස්වාමීන් වහන්සේ කියන එක ධර්මයට එකගද දන්නේ නැහැ කියලා හිතන තැනත් ප්‍රඥාවන්තයා දැන සිටීමක් විදියට දැකලා එහෙමම හිත මේ මොහොතේ කිදා බස්සනවා. ධර්මය කියන්නේ මේක. සබ්බ සංඛාර සමතය. හිතේ සියලු සකස් කිරීම වල සංසිඳියාම. වෙන බහුභූතයක් නෙමෙයි රට වටේ හෙව්වට. මේ Taman තුල තියෙන දෙයක් පණ ඇති ශරීරය තුලම හොයාගන්න පුළුවන් විමුක්තියක් මේක. එතකොට යම් දවසක ප්‍රඥාවෙන් මේ ඇති කරන ඇති වෙන හැම සංස්කරණයක්ම නැති වෙලා යන දෙයක් බව අනිත්‍ය දෙයක් බව තමන් ප්‍රඥාවෙන් දැකලා තියනවාද? අන්න යා කලකිරෙන්නේ දුක ගැනමයි. ඒ තමයි විසුද්ධියට මාර්ගය කියලා. මේ ස්වාමීන් වහන්සේ කිව්වා කියන ඒවා හරිද කියලා හිතෙනවත් එක්කම මෙතනම නැති වෙලා ගිය සිතුවිල්ලක් සංස්කරණයක් විදිහට දකින්නවා. අතන මේ බිත්තිය තියෙනවා කියලා හිතන තැන මෙතන නැති වෙලා ගිය සිතුවිල්ලක් විදිහට දකින්නවා. මට දැන් ගිහිල්ලා උයන්න තියනවා කියලා හිතෙද්දී ඒකත් මෙතන නැති වෙලා ඇති වී සිතුවිල්ලක් විදිහට දකින්නවා. ඊළඟට මම මෙහෙම ධර්ම මාර්ගයේදී මට ගෙදර අයගෙන් නෝනාගෙන් මහත්තයාගෙන් දරුවන්ගෙන් දෙමව්පියන්ගෙන් ප්‍රශ්න ඇති වේද කියලා හිතෙද්දී ඒකත් මෙතනම නැති වෙලා ගිය සිතුවිල්ලක් විදිහට දකින්නවා. ඒ දකින්නවා කියන්නේ මොකක්ද? එයා කලකිරෙන්නේ දුක ගැනමයි. එයාගේ නැති වෙන්නේ මනසේ ඇති වෙන අසහනයමයි. ඒ නැති වෙන්නේ අසහනය. නැති වෙන්නේ දුක. පිළිගන්න කැමති වුණත් නැති වුණත්. බුදුහාමුදුරුවෝ මෙච්චර දේශනා කරනවා පියතෝ ජායති සෝකෝ පියතෝ ජායති භයං පියතෝ විපමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං කියලා. ප්‍රියයන් හින්දාම දුක හට ගන්නවා ප්‍රියයන් හින්දාම බය හට ගන්නවා. ප්‍රියයන්ගෙන් අතහැරලා දාපු මනුස්සයට දුකකුත් නැහැ මොන බයක්ද කියලා. මට ඔබලාගෙන් පෙරලා ප්‍රශ්න කරන්න තියෙන්නේ. ඇත්තටම ඇයි ඔබලා මේ ගාථාවට සාදුකාර දෙන්නේ කියලා තමයි ප්‍රශ්න කරන්න තියෙන්නේ. බීරෙක් වගේ සාදුකාර දෙනවා ගාථාවට. කියන්නේ මොකද්ද කියලාවත් හරියට තේරුම් ගන්න නැතුව.
එච්චර කියනවා. ඒක කියා ඒකම කරනවා. අර බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේ හාමුදුරුවරුයි බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරනවා. බීරි අලිය හැමදාම හොඩේ වනවන ඉන්නවා. කන් දෙක හොල්ල නැට්ට වනවන. අනේ සාදු සාදු කිය. නිවන කියන්නේ බණ අහනවා කියන්නේ විලාසිතාවක් නෙමෙයි. අවබෝධයටපත් වෙන්න තියෙන මාර්ගයක්. ජීවිත අවබෝධය. අතීතයේ කරෙත් ඔබ දැන් ඔය කරන එකමයි කල්ප ගානක් අතීතයේ අද ඊයේ නෙමෙයි. අනාගතේ කරන්න තියෙන්නේ තොච්චරමයි වෙන දෙයක් නෑ 아무තු දෙයක්. දැන් කරන්නේ තොච්චරමයි. බුදුහාමුදුරුවෝ කිව්වේ ඔය රටාව දැන් කඩලා දාන්න නවත්තන්න කියලා. එහෙම නවත්තන්න නැතුව දුකින් අත මිදීමක්වත් ඉපදීමේ මැරීමෙන් ගැන සැරිසැරීමේ නැවැත්මක්වත් ඔබට දකින්න බෑ. ප්‍රියයන් හින්දම දුක හට ගන්න, ප්‍රියයන් හින්දම බය හට ගන්නවා. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ ප්‍රියයන් අතහැරලා දාන්න කියලා. අපි ඉතින් ඒගොල්ලන්වත් අල්ලගෙන දුකින් නිදහස් වෙන මාර්ගයක් හොයාගන්න. අපි භාවනා ටිකක් කරගන්න. ඔය හැමදේම බයිලා. කවදාවත් කරන්න බෑ. එහෙමනම් මේ වෙද්දි ලංකාවේ අති බහුතරයක් නිවන් දැකලා ගිහියෝ. කෙරෙන දේවල් නෙමෙයි. ඒකයි ඒකට ක්‍රමවේදයක්. අමුතු සූක්ෂම පාරක් කපාගෙන යන්නේත්. ඒ විදිහකට කරගන්න පුළුවන් මේ සමහර විට. ඒ වගේම සබ්බේ සංඛාර දුක්ඛාති. මනසට සිතුවිල්ලක් සංස්කරණයක් නැගිද්දිම මේක මහා දුකක් මහා සාපයක් කියලා ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තියනවා නම් අත නිබ්බින්දති දුක්ඛේ. යා කලකිරෙන දුක ගැනමයි. ඒ සමග්ගෝ විසුද්ධිය. එමයි විසුද්ධියට මාර්ගය. සිතුවිල්ලක් එනවත් එක්කම තප්පරෙන් දෙකෙන් හරි අඩුම තරමේ තේරෙනවා මේ මහා දුකක්. මේ සිතුවිල්ල කියන්නේ මම පිස්සුවක්. මේක මහා සාපයක්. මේකත් එක නම් ගහන් යන්නේ නැහැ කියලා. එයා කලකිරෙන දුක ගැනමයි. ඒකමයි ප්‍රතිපදාව නිවනට. ඒකමයි ප්‍රතිපදාව නිදහස් වීමට විසුද්ධියට. මට දැන් උයන්න තියනවා කියලා මතක් වෙනවත් එක්කම මේක මහ දුකක් මේ සිතුවිල්ල. දැක්ක ගමන් හිත සංසිඳිලා යනවා. ගෙදර අයකින් මට බැනුම් අහන්න විදිහ දන්නේ නැහැ කියලා මතක් වෙච්ච ගමන් මේ සිතුවිල්ල මහ දුකක්. දැක්ක ගමන් තමන් කලකිරෙන්නේම දුක ගැන. මම එකයි නිතරම මතක් කරේ ජීවිතයේ අත්‍යවශ්‍ය මංගය තමයි. ජීවිතේ පළවෙනි ප්‍රයොරිටි දෙන්න ඕනේ පළවෙනි දේ තමයි හිතේ නිදහස. මානසික සහනය, සංසිඳීම, සැනසීම, සාමය. කොහෙන් ගියත් ඒක තියෙන්නේ මුලට. අපි හැමදේම කරන්නේ ඒකට. නිවන කියන්නේත් ඒකේ උච්චතම ප්‍රතිඵලය. මානසික සංසිඳීමේ. ඒ වගේම අවසාන වශයෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරා සබ්බේ ධම්මා අනාත්තාති. ධම්මා කියවම නිවන හැර, නිවී යාම හැර, හිතේ හැම සංස්කරණයකම සංසිඳී යාම හැර අනෙකුත් සියලුම දේවල්, අනෙකුත් සියලුම අරමුණු සංකතයක්, සංස්කරණයක්. මනසේ සිතුවිල්ලකින් තේරුම් ගත්තු දෙයක්. ඒතකොට සිතුවිල්ලකින් තේරුම් ගත්තු නැති, සිතුවිල්ලක් ඇසුරු කරගත්තු නැති, මනසේ සංස්කරණයක් ඇසුරු කර නොගත්තු ලෝකේ තියෙන එකම දේ තමයි නිවන. අසංකතය නිවීම. කියන්නේ සබ්බ සංඛාර සමතයමයි සිතුවිල්ලක් සංස්කරණයක් ඇසුරු නොකරගත්තු දේ. පැහැදිලිද ඒක? කිසිම සංස්කරණයක් නැතිකම කියන්නේ සංස්කරණ වලින් තොර වෙච්ච මට්ටම. එතනින් එහා හැම දෙයක්ම මනසේ සංස්කරණයක්. අම්මා කිව්වත් සිතුවිල්ලක්, තාත්තා කිව්වත් සිතුවිල්ලක්, ආදරේ කිව්වත් මනසේ සංස්කරණයක්, වෛරය කිව්වත් මනසේ සංස්කරණයක්, බුදුහාමුදුරුවෝ කිව්වත් ශ්‍රද්ධාව කිව්වත් මනසේ සංස්කරණයක්. හැබැයි
මේ හැම සංස්කරණයක්ම සංසිඳුණු තැන. ඒක අසංකතයි. සංස්කරණයක් නැති ස්වභාවයක්. අනිතකොට මේකත් ගැනෙන විදියට බුදුහාමුදුරුවෝ අර්ථය දෙනවා දේවල් කියන වචනෙන් සංකාර කියන්නේ නැතුව. ඒතකොට මේ නිවනට ඇතුළු හැම සංස්කරණයක්ම අන්න හැම ධර්මතාවයක්ම හැම දෙයක්ම අනාත්මයි. නිවන අනිත්‍ය නෑ දුක් නෑ. හැබැයි නිවනත් අනාත්මයි. ආත්මයක් නිවන අත්දකින්න කෙනෙක් නිවන ඇති කරවපු කෙනෙක් කරවන කෙනෙක් නැහැ. යාන්ත්‍රණයක් විතරයි එතනත්. නිවීම අත්දකින්න යාන්ත්‍රණයක්මයි. යාන්ත්‍රණේ නැවතුණු තැනමයි නිවීම කියන්නේ. රොබෝගේ ප්‍රෝග්‍රෑමින් එක ඩීප්‍රෝග්‍රෑම් වෙලා රොබෝ ෂෝට් වෙලා යන එකට තමයි නිවීම කියන්නේ. රොබෝගේ පැවැත්ම සාධාරණව නැති වෙන එකට. හැබැයි මතක තියාගන්න. රොබෝව ෂෝට් වෙලා යනවා කියලා මම අදහස් කරේ. ඇත්ත වශයෙන් පැවතුණු ඇත්ත වශයෙන් ජීවත් වෙන්න අයිතියක් තිබ්බ ආත්මයක් තිබ්බ ජීවිතයක් පැවැත්මක් විනාශ කරා කියලා එහෙම නෙමෙයි. එහෙම වුණොත් ඒක උච්ඡේද දෘෂ්ටිය. ඒක මුලාවක්, ඒක බොරුවක්. එimhe විනාශ කරන්න ආත්මයක්වත් කෙනෙක්වත් දෙයක්වත් තිබෙන්නේ නැහැ. ඒකයි බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම. විනාශ කරන්න දෙයක් නැහැ එතන. තියෙන්නේ ප්‍රෝග්‍රෑම් කරපු බවක්ම විතරයි, තර්කයක්ම විතරයි. ඩීප්‍රෝග්‍රෑම් වෙනවත් එක්කම විනාශ වෙලා යනවා. ආයි දෙයක්වත් කෙනෙක්වත් විනාශ වෙලා ගියා නෙමෙයි. සංස්කරණයම නැවතුණා. එච්චරයි. රොබෝ වැඩ කරන එක නැවතිලා ගියා. එයා එතන රොබෝ කෙනෙක් නෑ. ඒ වගේ තේරුම් ගන්න. හොඳයි. අන්තිම ටික. කියලා තියෙනවා අනිදර්ශන විඥාන. අනිදර්ශන විඥාන. නාම රූපයක් පෙන්වු කරන්නේ නැති විමුක්ත විඥානය තමයි අනිදර්ශන විඥාන. එතකොට අනபிසංකච්ඡ විමුක්තං කියලා කිව්වෙමයි. ওই විදිහට අසංකත කියලා ඔය කොයි වචනෙන් කියන්නේ 아무තු දෙයක් නෙවෙයි එතන. අර ඝන සංඥාවෙන් මිදලා රාජ සංඥාව තුලින් අර විමම්ම අවස්ථාවක විමුක්තිය ලැබුණා. ඉතින් තවත් කාරණයක් මෙතෙන්දී මේ පින්නතුන්ට මතක් කරන්න ඕන. අපි අර මුලදී අවධාරණය කළා කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ. නමුත් කර්ම ගැන කතා කරනකොට එන්නේ අමුතුම තුනක්. සුළු වෙනසක් තියෙනවා එතන. කර්ම ගැන කතා කරනකොට බහු වචනයක් කියනවා. කාය සංඛාරා, වචී සංඛාරා, නමුත් චිත්ත සංඛාරා නෙවෙයි, මනෝ සංඛාරා. උතනත් යම් ගැටලුවක් තියෙනවා. මොකද දැන් අපි කියවනේ අර ආස්වාස ප්‍රස්වාස, විතක්ක ਵਿਚාර, සංඥා වේදනා ආදී යටටට්ටුවේ කියලා. නමුත් මේක උඩ තට්ටුවට එන්නේ අන්න මනසට තැනක් ලැබුණාම. මොකද මනසට අරමුණ ධම්ම. මනසට එන අරමුණ තමයි ධම්ම. ඒ මනසට එන අරමුණ දෙයක් කරගත්තු අවස්ථාවේ තමයි චේතනාවල්ලි. චේතනාව හිතුවක්කාර මැදැඟිල්ල ක්‍රියාත්මක වෙන්නේ මනසට එන අරමුණ. ඒක නිසා තමයි දැන් ටිකකට හිතන්න අපි මේක පෙළගස්සලා ගත්තොත් අපි ඉස්සෙල්ලා කිව්වේ කාය සංඛාරෝ, වචී සංඛාරෝ, චිත්ත සංඛාරෝ. නමුත් ඊළඟ ඊට යටින් ලියන්න වෙනවා කර්මය ගැන කතා කරනවා නම් පුනර්භවයක් සකස් වෙන කර්ම ගැන කතා කරනවා නම් කාය සංඛාරා බහුවචනේ, වචී සංඛාරා. නමුත් තුන්වෙනි එක චිත්ත සංඛාරා නෙවෙයි. ඒක මනෝ සංඛාරා. මොකද අර පංචේන්ද්‍රියන්ගෙන් ගත්තු ඒවා හිතට එනකොට ඒක දෙයක් කරගෙන ඉවරයි. දෙයක් කරගෙන ඉවරයි. ඡන්ද මූලක ආවසෝ සබ්බේ ධම්ම හැම දෙයක්ම ඡන්ද ආදීන් වෙනවා කියලා කියන්නේ. මේ ගැඹුරට යන කාරණා අපි මේකේ කියන්නේ. ඉතින් අන්න එහෙම සලකා ගන්න. එතකොට එයින් පේනවා මේ සංස්කාර කියන වචන කොයිතරම් මහ පුදුම ගැඹුරක් තියෙන වචනයක්ද කියලා. සංකත සකස් කිරීම කියන එක. මේ සකස් කිරීමට යටින් තියෙන තණ්හාව. තණ්හාවයි. ඒකත් තමයි තංගල බුදුරජාණන් ප්‍රකාශ කරන අවිජ්ජා සම්පස්සජේන වේදයි තියෙන පුට්ටස අසුතෝතෝ පුසුජුතු ජනස්ස උප්පජ්ජති තණ්හා තතෝ ජෝසංසෝ සංඛාරෝ. අවිද්‍යාව විසින් ස්පර්ශ කරන ලද අශෘතවත් පෘථග්ජනයාට සාමාන්‍ය පෘථග්ජනයාට තණ්හාවක් ඇතිවෙනවා. ඒ තණ්හාව තුලින් තමයි මේ සංස්කාරය තියෙන්නේ. බලන්න ආස්වාස ප්‍රස්වාස කරන්න. අනිත් ඔක්කොම ඇතහැරියත් හුස්ම නොගෙන ඉන්න බැරිද? ඒක තමයි මූලිකම හුස්ම නොගෙන ඒක මූලිකම උපාදානය කිව්වේ ඒකයි. කොයිතරම් මේ මැරෙන අවස්ථාවේ හුස්ම අල්ල ගන්න දඟලනවද? එයින් අපිට පේනවා ඒකට භවය තියෙන්නේ ඔන්න ඔය කියාපු ඒ සියුම් වූ සංස්කාර තුන උඩයි. අනිත් බාහිර දේවල් අර ඒකට පස්සේ භවයේ දිගින් දිගට යන ඒවා. නමුත් මූලික වශයෙන් තියෙන්නේ සංස්කරණය කරන්නේ අවිද්‍යාව තුලින්.
අවිද්‍යාව කියලා කියන අන්ධකාරය තුලින් කෙරෙන සංස්කාරයේ ත්‍රිවිධයි. කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර. ඒ සංස්කරණයේ අර තුන්වෙනි එක මනෝ සංස්කරණයක් බවට පත් වෙන්නේ අර ඒක ඕලාරික අවස්ථාවට, ගොරෝසු අවස්ථාවටපත් වෙලා සංකත වුණු අවස්ථාව. අපි මනෝ සංචේතනා කියලා කිව්වේ කියන්නේ. එතකොට වේදනා සංඥා ඇති වුණු පමණට කර්මයක් රැස් නුනත් මනෝ සංචේතනා. ඒකනේ හැමතැනම ඔය දැන් මේ පින්නතුන් දන්නවා. දැන් ධම්මපද ගාථාව අපි බොහෝ විට අන්තිමට මෙන්නේ මුලම ධම්මපද ගාථා දෙකටනේ මුලට මේන ගාථා දෙකටනේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමය මනසාචේ පදුට්ඨේන අන්න මනසාචේ පදුට්ඨේන දූෂිත මනසකින් කරොත් එතන මන කතාව වෙන්නේ මනස. මොකද එතෙන්දී වගකීමක් ගත්තා. මනසට ඉස්සරහින් තියෙන දෙයක්. ඒ දෙය එතනයි චේතනාව ක්‍රියාත්මක වෙන්නේ. මනසට තියෙන ඉස්සරහින් කෙලින්ම දෙයක්. ඒ දේ කුසල් හෝ වෙන්න පුළුවන් අකුසල් වෙන්න පුළුවන්. ඒක තුලයි කර්ම රැස් වෙන්නේ. ඔන්න හොඳට බේර ගන්න ඔය හුඟක් කාරණා මෙතන කියනවා. ඉතින් ඔන්න දැන් අපි අර පෙළගස්සල දෙගත්තු වචන ටික තමන්ම හිතා ගන්න. සංඛාරා කියන වචනේ තියෙනවා, අபிසංඛාර කියන වචනේ තියෙනවා, චේතනා කියන වචනේ තියෙනවා, සංචේතනා කියන වචනේ තියෙනවා, සංකත කියන වචනේ තියෙනවා, අසංකත කියන වචනේ තියෙනවා. ඉතින් ඔන්න ඔය වචනවල ඒවා තුල තියෙනවා අපි මේ කියාපු ඒ සාරාංශය. මේ අර බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරේ නිකන් නෙවෙයි. එතකොට යංකින්ච දුක්ඛං සම්භෝති සබ්බං සංඛාරපච්චය. ඉතින් ඒක නිසාම තමයි තව ටිකක් කියනවනම් මේක ඒ ගාථාවට වැඩි දෙනෙක් කැමති නෑ. අනිත් කවුරුත් හැබැයි මේ ශාසනයේ තියෙන වටිනාම ඊ타ත්ම රසවත්ම හින්දුව තමයි අවසානයේ කාටත් අහන්න ලැබෙන්නේ. අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපපඤ්ඤිත්වා නිරොද්ධಂತಿ තේසං උපසමෝ සුඛෝ. අත්වශයෙන් මට හිතුණා මේ දේශනාව මුලට පටන් ගන්න මේකෙන්. නමුත් මම දැනගත්තා ඒ කවුරුත් නැගිටලා ආවේ මේක කිව්වේ. ඒක නිසා අගට කිව්වා. ඉතින් අනිච්චවත සංඛාරය ඒ තරම් ගැඹුරු ගාතාවක් නෑ. දැන් ඒකට සතිපට්ඨාන සූත්‍රයට ගිහිච්ච කල සතිපට්ඨාන සූත්‍රයේ මොකද්ද මේ වට්ටක ගෙඩිය වුණා වගේ මේකත් මරණීය සීපත් මේ අර මරණ ගෙදර මතක් වෙනවා. නමුත් මේක කොයි තරම් ගැඹුරක් තියෙද? අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ. ඒ කාන්තෙන්ම සංස්කාරයෝ අනිත්‍යය. උපාද වය ධම්මිනෝ ඇතිවීම නැතිවීම ස්වභාවයක් තා. පජිත්වා නිරුද්ධಂತಿ ඇති වෙලා නැති වෙනවා. ඒසේ සංගූප සමෝසුකෝ වයින් සංසිඳීම. ආස්වාස ප්‍රස්වාස විතක් ਵਿਚාරේ හැම එකක්මයි තියෙකට. ඔන්න ඊළඟට තවත් එකක් අපි එකතු කරමු ඔකට. එතන කිව්වේ අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධಂತಿ තේ සංගූප සමෝසුකෝ. නමුත් තවත් එකක් තියෙනවා ඒ වගේම දැන් ඔය සංස්කාරවල අபிසංකත කියලා කියන ඒ ගොරෝසු සංස්කාර ඒවා පිළිබඳව ඒ හැම එකක්ම එතකොට අර ආස්වාස් ප්‍රසවාස පමණක් නෙවෙයි අනිච්චවත සංඛාර උපාද වය ධම්මිනෝ. එතකොට සංස්කාර පිළිබඳව තියෙන්නේ උපාද වය ඇතීම් නැතිම් ස්වභාවය. නමුත් සංකතය පිළිබඳව මහ පුදුම විවරණයක් බුදුරජාණන් කියනවා. සංකතය කියන එක තෝරලා තියෙන්නේ මෙහෙමයි. තීනිමානි බික්කවේ සංකතස්ස සංකත ලක්ෂණානි. මහණෙනි සංකතය කියලා කියන එකේ ලක්ෂණ තුනක් තියෙනවා. මොනවද ලක්ෂණ තුන? උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, පිටස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. පිටස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඒකේ තේරුම සංකතේ උපදීමක් එමෙ හට ගැනීමක් දකින්න ලැබෙනවා, ගෙවි යාමක් දකින්න ලැබෙනවා. තවත් එකක් තියෙනවා. පිටස්ස අඤ්ඤතත්තම් කියන්නේ පින්නතුණි පිටි කියලා කියන්නේ පැවැත්ම. පැවැත්මයි කියලා අපි ගන්න දේ අඤ්ඤතා භාවයක් වෙනස් වීමක් තිබෙනවා. එතකොට සංස්කාර නම් ඇතිවීම නැතිවීම පමණයි. නමුත් සංඛතය නම් ඇතිවීම නැතිවීම දෙකට අමතරව පිටි කියලා අපි හිතාගත්තු පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්ම ගැන බුදුරජාණන් කියන්නේ පිටස්ස අඤ්ඤතත්තම්. පිටි කියලා ගත්තු දේ අඤ්ඤතා භාවයට ලක් වෙනවා, වෙනස් වෙනවා. අන්න ඒක නිසා එතන ඊටාම ගැඹුරු කාරණයක් තියෙන්නේ. එතකොට ඊළඟට කියනවා අසංකත ධාතු. අසංකත කියන්නේ නිවන බව මේ පිනතුන අහලා තියෙනවනේ. අසංකතය කියන්නේ මේ අවස්ථාව බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ මෙහෙමයි. තීනිමානි බික්කවේ අසංකතස්ස අසංකත ලක්ෂණානි. අසංකතේ ලක්ෂණ මොනවද? න උපාදෝ පඤ්ඤායති, න වයෝ පඤ්ඤායති, න පිටස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. එතකොට සංකතේ අර කියාපු තුන. නමුත් අසංකතේ උපාදේකුත් නෑ, වේවීමකුත් නෑ, පිටියක වෙනස් වීමක් පිළිබඳ කතාන්තරිකුත් නෑ. මොකද ඒවා අපි පෙන්ලා තියෙනවා සලආයතන නිරෝධයත් එක්ක, විඥාන නිරෝධයත් එක්ක, නාම රූප නිරෝධයත් එක්ක ඔක්කොම නිරුද්ධයි. ආයි ඇති වෙන්න නැති වෙන දෙයක් නෑ.
ඒක තමයි ඔය නිවන දේශනාවල බොහෝ දෙනාට තේරුම් ගන්න තිබුණේ යම් එක්තරා ආයතනයක් තියෙනවා. ආයතනයක් කියන වචනයට රැවටුණ කට්ටිය. එක්තරා ආයතනයක් තියෙනවා. ඒ ආයතනේ යාමකුත් නැහැ, ඊමකුත් නැහැ, සිටීමකුත් නැහැ, පැවැත්මකුත් නැහැ, අරකට නැහැ, මේකත් නැහැ කියලා ඔක්කොම කියන්නේ. මොකද අන්න ඔය කියාපු අසංකත තත්ත්වය. එතකොට ඔන්න මේ පින්නතුන්ට මේ පැයකට කියන්න පුළුවන් තරමක් කිව්වා. මේවා හොඳට ජීර්ණ කරගන්න බලන්න. දහසක් නැයින් තේරුම් ගන්න බලන්න. ඉතින් මේ කිව්වේ මොකද අර මෙච්චර කාලයක් සම්මත පටිච්චසමුපාද විවරණය තුල මේ සංස්කාර වලින් සකස් කරන්නේ පටිසන්ධි විඥානයක් කියන මතයක් තිබුණා. පටිසන්ධි විඥානය නොවේ බව අපි පෙන්වුම් කරා. ඒකේ අර්ථ දෙකක් තියෙන බවත් සංස්කාර, අபிසංකාර, සංකත ඔය ආදී දේ. ඉතින් මේවා උපකාර කරගන්න මේවා සාමාන්‍යයෙන් තර්ක විතර්ක වලට ගෙනියන්නේ නැතුව කාරණේ පැහැදිලි කරන්න ඕන නිසා අපි කිව්වේ තමන්ගේ භාවනාවට උපකාර කරගන්න වැරදි වැටහිම් තියෙනවා නම් මිත්‍යා දෘෂ්ටිය තියාගෙන බෑ මේ ගමන යන්න. දෘෂ්ටිය කෙලින් කරගන්න උත්සාහ කරන්න මෙන්න මේ කියපු කාරණා තුලින් ඉතින් අද දින මේ පිනුතුන් කවුරුත් වටිනා අවසාන වතාවට මතක් කරන්න තියෙන්නේ සංකතයේ ලක්ෂණ 3යි මොනවාද? ඉපදීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා. ඇතයි කියලා හිතාගත්තු දේ වෙනස් වී යාමකුත් තියෙනවා. හැබැයි අසංකත ධාතුවේ සංස්කරණයක් නැති මානසික තත්ත්වයේ නිර්වාණ ධාතුව අත්දකින්න කෙනෙක් නම් සබ්බ සංඛාර සමතය යම් කෙනෙක් අත්දකිනවා නම් අන්න එයා දන්නවා ඒක තුල කිසිම දෙයක පැනවීමකුත් නැහැ, ඉපදීමකුත් නැහැ, කිසිම අරමුණක ඡේ වීමකුත් දැනෙන්නේ නැහැ. මනසේ කිසිම තත්වයක් ඇතයි කියලා හිතාගත්තු එකක වෙනස් වීමක් අත්දකින්නත් නැහැ. එතන තියෙන්නේ එකම රටාවට ගලාගෙන යන සියලු සංස්කරණයන්ගේ සංසිතියාමක්මයි. ඒක අර්ථ දක්වන්න පුළුවන් එකම ක්‍රමවේදය ඒතං සන්තං ඒතං පනීතං එච්චරමයි. මේම ශාන්තයි, මේම ප්‍රණීතයි කියලා. ඉතින් එහා ඒක අර්ථ දක්වන්නත් බෑ. ඉතින් අන්න එය අත්දකින්න කෙනා මේ ජීවිතේ අවසන් වෙද්දී මේ ශරීරයට අදාළ කර්මය ඉවර වෙද්දී තව ශරීරයක් නැවත දල්වන්න බැරි වෙන්න සීති භූතෝස්මි නිබ්බුතෝ කිව්ව විදිහට සිසිල් වෙලා නිවිලා එයාගේ දැනීම අස්තේටම යනවා. නැවත කිසිම තැනක ආයේ ඇවිදෙන්නේ නැති වෙන්නම. අන්න එදාට නැවත වතාවක් සංසාර නාට්‍යයේ පල්ලහැට වැටෙනවා සදාකාලයටම. ඔබ සියලු දෙනාටමත් ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා.